අද මම කතා කරන්නේ අවකාශ විද්‍යාව ගැන, අවකාශය ගැන. ඊටාම ගැඹුරු මාතෘකාවක්. ඉතින් අපිට දැකලා නිම කරන්න බැරි දේවල් මේ අවකාශය තුල තියෙනවා. ඒ තරම්ම ගැඹුරු දෙයක්, ගැඹීර දෙයක් තමයි අවකාශය කියලා කියන්නේ. අපිට නමුත් මේ අවකාශය තුල කිසිවක් නැහැ කියලා තමයි අපට දැනෙන්නේ. ඒ වුණාට හැමදේම තියෙන තැනක් තමයි අවකාශය කියලා කියන්නේ. මේ අවකාශයේ නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. හැමදේම තියෙනවා. හැමදේම තියෙන නිසා තමයි අපිට ඒක ඒ ආකාරයෙන්ම දැක ගන්න බැරි. මොකද අවකාශය පිරීලා තියෙන්නේ. අවකාශය ඒ දේවල් වලින් පිරීලා තියෙන්නේ. ඒ නිසා ඒක එක්කෙනෙකුට ග්‍රහණය කරගන්න අමාරුයි. මොන වගේද පිරලා තියෙන්නේ? සියලුම රූප වලින්, අනන්ත රූප වලින්, අනන්ත ශබ්ද වලින්, අනන්ත ගන්ධ වලින්, අනන්ත රස වලින්, අනන්ත ස්පර්ශ වලින්. මේ දේවල් වලින් මේ අවකාශයේ පිරලා තියෙන්නේ. ඉතින් ඒක මහා සාගරයකට වඩා මේ අනන්ත අපි කියන අවකාශයේ අනන්තයි කියලා. ඇත්තටම ඒ අවකාශය අනන්තයි කියන්නේ ඇහැට පේන අනන්තයම කියන එක නෙවෙයි. ඒක ඇතුළාන්තය, අවකාශයේ ඇතුළාන්තය අනන්තයි. අවකාශයේ අභ්‍යන්තරය අනන්තයි. ඉතින් ඒකේ එක දර්ශනයක් විතරයි ඇහැට පේන්නේ. අවකාශයේ පිළිබඳව එක ආකාරයක්, අවකාශයේ එක දර්ශනයක් විතරයි ඇහැට පේන්නේ. ඒකේ අනන්තතාවය ඇහෙන් දකින්නේ එක ආකාරයකට විතරයි. ඉතින් ඇහැටත් මේ අවකාශය අනන්තයි. ඇහෙන් දකින්න පුළුවන් අනන්තයක් තියෙනවා. කනටත් මේ අවකාශය අනන්තයි. කනට දකින්න පුළුවන් අනන්තයක් තියෙනවා. නාසයට, දිවට, ශරීරයට මේ අවකාශය අනන්තයි. ඒ අනන්තතාවය ඒ ස්ථාන පහෙන්ම දැනගන්න පුළුවන් පස් ආකාරයකට. ඉතින් මේ අවකාශය අපි කතා කළ යුතු දෙයක්, අපි අවබෝධ කරගත යුතු දෙයක්. අනිවාර්යයෙන්ම අවකාශය කියන්නේ මේ අවකාශය තමයි අපේ ප්‍රාණය වෙලා තියෙන්නේ. අපේ ජීවය, අපේ දුක සැප, අපේ ජීවිතේ වෙලා තියෙන මේ අවකාශය. ඒ නිසා මේ අවකාශය අපි ඇතුළට ගිහිල්ලා ඒකේ ඇතුළාන්ත, ඒකේ සකස් වීම හොඳට අපි දකින්න ඕන. එතකොට තමයි මේ සත්‍යතාවය අපට අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අවකාශයේ තුල සත්‍යතාවයේ තියෙනවා. සත්‍යතාවයේ තියෙන අවකාශයෙන් අපිට විශාල සත්‍යතාවයක්, ලෝකේ විශ්වයේ සත්‍යතාවය අපට අවබෝධ කරගන්න පුළුවන්. අනන්ත ධර්මයක් මේ අවකාශය තුල තියෙනවා. මේ අවකාශය අපිට කොහොමද සම්බන්ධ වෙන්නේ? මේ හුස්ම රැල්ල හරහා. හුස්ම රැල්ල. ඒකෙන් වාතය තමයි එන්නේ. වාතය අපි ගන්නවා, වාතය හෙලනවා. ඒකට ඔක්සිජන් කියලාත් කියනවා සමහර අය. ඉතින් කොහොමත් සරලව ගත්තාම අපි වාතයක් ගන්නවා, වාතයක් හෙලනවා. ඒකම තමයි අපේ ජීවිතය, ඒක තමයි අපේ ප්‍රාණය කියලා කියන්නේ. එතෙන් මේ හුස්ම රැල්ල කියන්නේ වාතය. ඇතරම වාතය කියන්නේ අවකාශය. යම් අවකාශයක්. ඒ අවකාශය තමයි අපි තුලට ගන්නෙ. ඒ වගේම හෙලන්නෙත් ඒ අවකාශය තමයි. ඉතින් ඒකෙන් තමයි අපේ මනස සකස් වෙලා තියෙන මේ අවකාශයෙන්. අවකාශයෙන් මේ හුස්ම රැල්ලෙන් මේ ප්‍රාණයෙන් තමයි අපේ මනස හැදිලා තියෙන්නේ. එහෙනම් මෙතන අපිට ඉතාම වැදගත් මූලයක් තියෙනවා. මේ අවකාශය තමයි මූලය. අවකාශය තමයි අපේ ආත්මේ මුලක් ඒක අවකාශය කියන්නේ. ඉතින් අනන්ත අවකාශ බලය මම කලිනුත් සඳහන් කළා. බන්ධන බලය, බන්ධිත බලය, අතීත බන්ධන, අනන්ත බන්ධන, අනන්ත දර්ශන, අනන්ත අවකාශ, අනන්ත මූල කියලා. අනන්ත අවකාශ, අනන්ත රික්ත, ඊට පස්සේ මූල බලය. දීසෙන් චක්‍රායුධය මම සඳහන් කළා. ඉතින් මේ
ක්‍රමයෙන් තමන් තුලට මේ ධර්මය අරගෙන එනවා. හේතු ඵලය හේතුව සහ ඵලය තම විග්‍රහ කරන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් නැති කිසිම දෙයක් නැහැ. ඒ නිසා හැම දෙයකම විස්තරයක් තියෙන්න ඕන. හේතුවයි ඵලයයි කියලා කියන්නේ ඇත්තටම විස්තරය. හැම දෙයකම විස්තරයක් තියෙනවා. තනි දෙයක් නෙමෙයි හේතු ගොඩක් තියෙනවා. හේතු ගොඩකට තමයි අපි විස්තරයක් කියලා කියන්නේ. හැම දෙයකට විස්තරයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ යම් දෙයක් කළා නම් ඒක පිළිබඳ විස්තරයක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ එර්ධි ප්‍රාතිහාර්ය පෑවා නම් රූපයක් මැව්වා නම් ඒ මැවීමේ විස්තරයක් තියෙන්න ඕන. එතනත් හේතුව සහ ඒක ඵලයක් ඒකට හේතු තියෙන්න ඕන. හේතු තියෙන්න ඕන. එතකොට තමයි එතන සත්‍යතාවය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ආත්මයේ සත්‍යතාවය අපිට දකින්න පුළුවන් තැන තමයි මනස කියලා කියන්නේ. මෙතන විස්තරයක් තියෙන්න ඕන. අතට අපිට සිතුවිලි එනවා යනවා. සිත් පහළ වෙනවා නැති වෙනවා. මේක තමයි අපේ ජීවිතය. ඉතින් එහෙනම් මේ ක්‍රමයට මේ සැකැස්මේ විස්තරය, මනසේ විස්තරයක් නිවැරදිව අපි දැනගන්න ඕන. මෙතන සත්‍ය විස්තරයක් තියෙනවා. ඇත්ත එකයි තියෙන්නේ, සත්‍ය එක විස්තරයයි තියෙන්නේ. ඒක අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕන. එතකොට අපේ පරාසය පුළුල් වෙනවා. අපිට විශාල දෙයක් කරන්න පුළුවන් මේ තමන්ව හරියට අවබෝධ කරගත්තාම. තමන් පිළිබඳව නොදන්නකම නිසා තමයි පැටලෙන්නේ. ගැටලුව ඇති වෙනවා. අපිට ගැටලුව හැදෙන්නේ කොහොමද කියන අපි දන්නේ නැහැ. මේ තමන්ට ගැටලුව එනවා. මේක ප්‍රශ්න එනවා. ඉතින් මේවා ඇයි මේ ප්‍රශ්න හැදුනේ කොහොමද? මේ ප්‍රශ්නේ සකස් වුණේ ඇයි? ඇයි මට මේ ප්‍රශ්න තියෙන්නේ? කියන එකට අපි මූලය ඒවට හේතු අපි දන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ප්‍රශ්න විසඳන්න බැරි ප්‍රශ්න අපි ගාව තියෙන්නේ ඒකයි. තමන්ට ධනෙ නැත්නම් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඒවට හේතුවක් අනිවාර්යෙන් තියෙනවා. එතකොට අපිට හේතුව සකස් කරගත්තාම ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්. මේ තමන්ගේ සම්පූර්ණ ජීවිතය මේ මනස තුල ගොඩ නැගිනවා. එතන විස්තරයක් තියෙනවා. තමන්ගේ දුකට, තමන්ගේ සැපට, තමන්ගේ දියුණුවට, තමන්ගේ පිරිහීමට, ඒ හැම දෙයකම හේතුව මේ මනස තුල තියෙනවා. මනස ක්‍රියාත්මක වෙන්නේ මේ අවකාශයත් එක්ක. අපි සැනසුම් සුසුම් සෝසුසුම් කියලා කියනවා. සැනසීමේ සුසුමක් තියෙනවා. ඒ වගේම සෝසුසුමක් තියෙන එක සත්‍ය කතාවක්. දුකත් එක්ක අපේ මනස වෙනස් වෙනවා. අපේ හුස්ම රැල්ල වෙනස් වෙනවා. දුක තියෙනකොට හුස්ම රැල්ල වෙනස්, සැප තියෙනකොට හුස්ම රැල්ල වෙනස්. ඉතින් අපිට සැහැල්ලුවක් එනවා. හිතට සැහැල්ලුවක් එනවා. සැහැල්ලුව සමීපතම කාරණේ තමයි සැහැල්ලුව. වාතයේ තියෙන ප්‍රධාන ගුණයක් තමයි සැහැල්ලුතාවය. මානසික සැහැල්ලුව, මනසට මේ සැහැල්ලුව කියන දේ අපට ඇඟට දැනෙන දෙයක්. ඒක සැහැල්ලුව. ඒක ඇත්තටම පවතින්නේ මේ තියෙන අවකාශයේ ස්වභාවය සැහැල්ලුයි. ඒ නිසා තමයි අපේ මනස සැහැල්ලු වෙන්නේ. මනසේ සැහැල්ලුවක් තියෙන්නේ ඒකයි. ඇත්තටම හුස්මක් තමන් ගන්නවා හෙලනවා. ඒ කියන්නේ සැහැල්ලුතාවයනේ. හුස්ම කියන්නේ මේ වාතය කියන්නේ සැහැල්ලුතාවයක්. ඒක පියාසර කරන ගතියක් වගේ අපිට කියන්නේ අවකාශයේ සැහැල්ලුව අපි ගන්නවා, ඇතුළට ගන්නවා, හෙලනවා. එහෙම අවකාශයක් එනවා යනවා. සැහැල්ලුවක් එනවා යනවා. සැහැල්ලුවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මනසේ සැහැල්ලුවක් කියලා දෙයක් තියෙන්නේ. ඇත්තටම මේ හුස්ම රැල්ල නැත්නම් මේ වාතය මේකම තමයි අවකාශය. ඇතුළට මේ වාතයේ වායුවේ අභ්‍යන්තරයට ගිහිල්ලා බැලුවාම එතන තියෙන ප්‍රබල අවකාශයක්. ඉතින් මේ අවකාශය මොන අවකාශයේද? රූප අවකාශයේ, ශබ්ද අවකාශයේ, ගන්ධ අවකාශයේ, රස අවකාශයේ, ස්පර්ශ අවකාශයේ. රූපේ කියන්නේ අවකාශයක්. ශබ්දයක් කියන්නේ ඒකේ තියෙන අවකාශයක්.
ගන්ධයේ අවකාශයක්, රසයේ අවකාශයක්, ස්පර්ශයේ අවකාශයක්. ඒවා අවකාශ. ඊටම ගැඹුරු දර්ශනයක් මෙතන තියෙන්නේ. ඉතින් මේකම තමයි ලෝකේ අවබෝධ කර ගැනීම කියන්නේ, තමන්ම අවබෝධ කර ගැනීම කියන්නේ ලෝකේ නිදහස් වීමත් මේ තුලම දුකෙන් නිදහස් වීමක් තියෙනවා. දුක කැටි වෙලා තියෙන තැන තමයි මනස. මොකද සම්පූර්ණ ලෝකය මේ සියලුම මුළු විශ්වයේම තියෙන රූප ස්වභාවය, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැමදේම ඒ වගේ අවකාශයේ අරගෙන අපි ගාවට අපි ඇතුළට එන්නේ මේ වාතයේ හුස්ම රැල්ල. ඇයි මේ ඇතුළට එන්නේ? නිකම්මද ඇතුළට එන්නේ? ලේ වලට මේ ඔක්සිජන් කලවම් කරන්නේ ඇයි? ඇයි අපිට ඕන මේක? අපිට මේක අවශ්‍ය. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ ක්‍රියාත්මක ඒවා පණ ගන්නවන්නේ මේ අපේ හුස්ම, මේ වාතය, මේ ප්‍රාණය. ඇසේ තියෙන ප්‍රාණයක්, කනේ තියෙන ප්‍රාණයක්. එතෙන්ට අවශ්‍යයි මේ ශක්තිය. ඒක මේ අවකාශය කෙලින්ම හදවත දක්වාම කියලා ලේවලට ගිහිල්ලා ඒ හරහා මුළු ශරීරය පුරාම ඒ තැන් වලට විහිදුවනවා. අවකාශයක් යවනවා. අවකාශය කියලා නිකම්ම හිස් දෙයක් නෙමෙයි. රූපය කියන්නේ අවකාශයක්. අවකාශයේ තියෙන්නේ රූප විදිහට. අවකාශයක් හැදෙන්නේ ශබ්ද විදිහට. ශබ්දය කියන්නේ අවකාශ. ශබ්දයට අවකාශයක් ඕන. රූපයටත් අවකාශයක් ඕන. ශබ්දයටත් අවකාශයක් ඕන. ගන්ධයට අවකාශයක් ඕන. රසයට අවකාශයක් ඕන. යම්කිසි දෙයක් තියෙනවා නම් ඒකට ඉඩක් එපේ. ඕනම දෙයකට ඉඩක් ඕන. ඉඩ තමයි අපි අවකාශය කියලා කියන ඉඩක්. රූපය කියන්නේ ඉඩක්. ශබ්දය කියන්නේ ඉඩක්. ගන්ධය කියන්නේ ඉඩක්. රසය කියන්නේ ඉඩක්. ස්පර්ශය කියන්නේ ඉඩක්. ඔන්න තව වචන අලුත් වචන මේක අවබෝධ කරගන්න පහසුවට තමයි මෙහෙම කියන්නේ. ඒ කියන්නේ ධර්මයේ වචන වෙනයි අපේ සාමාන්‍ය ජීවිතයේ වචන වෙනයි කියලා එහෙම පරස්පරයක් තිබුණොත් ධර්මයේ Taman තුලට එන්නේ නැහැ. ඉතින් ඒ අර්ථය Taman තුලට එන්නේ නැහැ. අර්ථය Taman දන්න භාෂාවට තමයි අර්ථය ගන්න ඕන. එතකොට පහසුවෙන්ම Tamanට අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ සත්‍යතාවය පැහැදිලි කරන්නේ මේ වැටහෙන විදිහට. ඉතින් රූපේට ඉඩක් අවශ්‍යයි. ඒකම තමයි අවකාශය කියන්නේ. ඒක අපි කියමු ගහක රූපයක්. ගහක රූපය කියන්නේ ගහ සම්පූර්ණ අවකාශයක ගහක් ඉඩක් ගන්නවනේ. ගහ අපි වත්තේ හිටවුවාම ඒ ගහ ලොකු වෙනකොට එයා ඉඩක් ගන්නවා. ඒ ගහ ඉඩ ගන්න නිසානේ ඉඩ ඇති තැනක අපි ගහක් හදන්නේ. අපි පොල් ගහක් වගේ ගේ ඇතුලේ හදාගන්නේ නැහනේ. මොකද ඒක ලොකු වුණොත් ගේත් කඩාගෙන විශාල වෙනවා. කොස් ගස්, දෙල් ගස් ඒවා අපි මිදුලේ ගේ ළඟම හදාගන්නේ නැහැ. මොකද ඒවට ලොකු ඉඩක් ගන්නවා. නියමිත ඉඩක් තියෙනවා. පොල් ගහකට නියමිත ඉඩක් තියෙනවා. දෙල් ගහකට නියමිත ඉඩක්, නියමිත අවකාශයක් තියෙන. අපි අවකාශය දැනගෙන තමයි අපි ගහක් රෝපණය කරන්නේ. ඒවට අවකාශයක් තියෙනවා. අවකාශයට සම්බන්ධයි. ඉතින් ඒ අවකාශයකින් තමයි බලන්න ගහක් ලොකු වෙනකොට එයා මොකද කරන්නේ? ටික ටික අවකාශය එකතු කරගන්නවා. එයාට අවකාශය එකතු වෙනවා. ඉඩ එකතු වෙනවා. එහෙමම තමයි විශාල වෙන්නේ. විශාල වෙනකොට එයාගේ සම්පූර්ණ අවකාශ බලය සම්පූර්ණ වෙනවා. එතකොට යාර නිශ්චිත අවකාශයක් තියෙනවා. පොල් ගහකට, දෙල් ගහකට නිශ්චිත අවකාශයක්. පොල් ගහේ අවකාශය නෙමෙයි දෙල් ගහේ තියෙන්නේ. දෙල් ගහේ අවකාශය නෙමෙයි මල් ගහේ තියෙන්නේ. ඉතින් ඒවා එකිනෙකට වෙනස්. ඒ වගේම ඕනෝන්ට ආවේනික අවකාශ තියෙනවා. ඉතින් ඒ අවකාශය තමයි අපි ගාවටත් එන්නේ. ඉතින් යම් කිසි වස්තුවක් මේ අවකාශයෙන් නිදහස් වුණොත් මොකද නිදහස් වෙන්න පුළුවන්ද?
අපි කියන්නේ නිරෝධ සමාපත්තිය කියලා සමාපත්තියක් තියෙනවා. බුදුරු සමවදින රහතන් වහන්සේලා සමවදිනවා කොහොමද නිරෝධ සමාපatti සංඥා වේදිත නිරෝධේ. සංඥාවක් නැහැ, වේදනාවක් නැහැ, හුස්ම රැල්ලක් නැහැ, අවකාශයක් නැහැ. එතකොට නිරුද්ධ කරනවා. සංඥා වේදිත නිරෝධේ. අන්න සංඥාව නැති වෙනවා. සංඥාව නැති කරනවා, වේදනාව නැති කරනවා, හුස්ම රැල්ලක් නැති වෙනවා හැබැයි. ඒ කියන්නේ මේ අවකාශයත් නැති කරනවා. අවකාශය නැති කළාම සංඥාව කියන දේ නැති වෙනවා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා. රූප සංඥාව හඳුනා ගැනීම. ඒකත් නැති වෙනවා. ඒ හිතත් නැති වෙනවා. එතනදී හිතත් නැති වෙනවා. හිත නැති වෙනකොට අවකාශයත් නැති වෙනවා, සංඥාවක් නැති වෙනවා, වේදනාවක් නැති වෙනවා. සංඥා වේදිත නිරෝධය කියලා තමයි නිරෝධ සමාපත්තියට. ඒතර එයා මේ වාතයෙන් නිදහස් වෙනවා. වාතයෙන් නිදහස් වෙනවා. වාතයෙන් නිදහන ලෝක ස්වභාවයෙන් එයා නිදහස් වෙනවා. ලෝකේ බලපෑමක් එයාට එන්නේ නැහැ කියනවා. කියන්නේ ගිහෙන ගැහුවත් මැරෙන්නේ නැහැ. ගිනි තිබ්බත් මොකුත් වෙන්නේ නැහැ. ඉතින් එක අවස්ථාවක එක භික්ෂුවක් ඉඳලා තියෙනවා ගහක් යට දවස් ගාණක් එහෙම ඉන්නකොට මිනිස්සු හිතුවා මැරිලයි කියලා. ඊට පස්සේ මිනිස්සු මොකද කරේ? දර ගොඩක් ගහලා ගිනි තියලා තියෙනවා. ඊට පස්සේ ඒ රහතන් වහන්සේ ඊට පස්සේ දවසක නිරෝධ අර අලුවේම ගසා දාලා මේ නිරෝධ සමාපත්තිය නැගිට්ටයි කියනවා. එතකොට ආය අවස්ථාව බුදුරජාන් වහන්සේ කමතක නිරෝධ සමාපත්තියට සමවදිනවා. සමවැදලා ඉන්නවා. අකුණක් ගහලා හරක් වගේ මැරෙනවා. අයිතිකාරය ඇවිල්ලා අහනවා. බුදුරජාන් වහන්සේ කියනවා ඒ අවස්ථාවේදී ඒ පිළිබඳව එහෙම ඒ අවස්ථාවේ සිද්ධිය ගැන බුදුරජාන් වහන්සේ ඒ දිහා බලන්න හිටියේ නැහැනේ. ඉතින් ඒ විස්තරය කියනවා. ඉතින් ඔහු පුදුම වෙනවා. ඉතින් අකුණක් ගහනව දන්නේ නැහැයි කියලා. ඉතින් දන්නේ නැහැ. කිසිම දෙයකට හානියක් වෙන්නේ නැහැ කියන්නේ ඒ බලපෑමක් බාහිර රූප වලට ඇතුළට රින් ගන්න බෑ ඒකයි. ඒ ශරීරයේ තු රූප වලට එන්න බෑ මොකද අවකාශය නැහැ. ශබ්ද වලට එන්න බෑ. ගන්ධ වලට එන්න බෑ. රස වලට එන්නත් බෑ. ස්පර්ශ වලට එන්නත් බෑ. ඒකය දැන් ගින්න කියන්නේ තේජෝ, පඨවි ආපෝ තේජෝ වායෝ. මේක තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට ඒ ස්පර්ශයක් තේජෝ වලට ගින්නට ස්පර්ශ කරන්න බෑ. ඒක ඇවිලින්නේ නැත්තේ. ඒක ඇතුළට එන්න නම් අවකාශය එන්න ඕන. හුස්ම රැල්ල හරහා අවකාශය එන්න ඕන. එතකොට තමයි ඒ ගින්න ඇතුළට ගන්නෙ. ඒ ඇතුළට ඒව එන්නේ අවකාශයෙන් තමයි. ඒ අදාළ අවකාශයේ ඉස්සරලාම ඇතුළට එනවා. ඊට පස්සේ තමයි ඒ අරමුණ ගන්නෙ. ඉස්සරලාම ඒක අවකාශය අපේ ඇතුළට එනවා. ඇත්තට හුස්ම රැල්ල නිරන්තරයෙන් අපි තුල පවතිනවානේ. එහාට මෙහාට යනවා. ඒතර ඒ ගමන් කිරීම තුළින් ඒ ලෝකය නිතරම අපි තුල සජීවීකරණය වෙනවා. එතන මැනීමක් ඒකයි මනෝ කියලා කියන්නේ. ඒ අරමුණු නිතරම මැන ගන්නවා. ඒ විස්තර සටහන් කරගන්නවා වගේ දෙයක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඉතින් මෙතන ගොඩාක් ගැඹුරු කාරණා තියෙනවා. මම විස්තර කරුණු ගොඩාක් මම මෙතනදී කියන්නේ එක දෙයක් පිළිබඳව විස්තරයක් තමයි ඉස්සරලාම කරන්නේ. නැත්නම් කරුණු ගොඩාක් වුණොත් මේක පැටලෙනවා. අපිට එක දෙයක් හරියට මේක විස්තර කරගත්තාම අනිත් අරමුණු තේරුම් ගන්න පුළුවන්. මේක සත්‍යතාවය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් නිරෝධ සමාපත්තියත් විශේෂ දෙයක් මේ බුද්ධ ශාසනයේ. නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන විශේෂ සංසිද්ධියක්. නිරෝධය වෙනත් කිසිඳු කෙනෙකුට සමවදින්න බැරි දෙයක්. බුදු කෙනෙකුට හිත නිරුද්ධ කරන්න පුළුවන්. දෙවියන්ටවත් ඒ විදිහට හිත නිරුද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. හිතක් නිරුද්ධ කරනවා කියන හිතන්න බැරි දෙයක්. හිතේ නිරෝධයකටපත් වෙන්න පුළුවන්. අවකාශය කෙනෙකුට නතර කරන්න පුළුවන් නම්, අවකාශයෙන් මිදෙන්න පුළුවන් නම් එයාට හිතෙන් නිදහස් වෙන්න පුළුවන්.
ඉතින් අපි අවකාශය ගැන හොඳට තේරුම් ගන්න ඕන. හොඳ මාතෘකාවක් අවකාශය කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් සාකච්ඡා කරන්න මේ පැය භාගයක දේශනාවකින් විස්තරයකින් මේ අනන්ත අවකාශය අවබෝධ කරවන්න බෑ. ඉතින් ඒක පියවරෙන් පියවර අපි මේ අවකාශය තුළට ඊටාම රසවත් දෙයක්. අවකාශ විද්‍යාව. විද්‍යාඥයන් කාලය හා අවකාශය කියලා මේක විස්තර කරගන්න හදනවා. බුදුරජාණන් වහන්සේගේ හඬ මේ අවකාශයේ තියෙනවා කියලා කියනවා. ඔය හැම දෙයකම සත්‍යතාවයේ අවකාශය තුළට ගිහිල්ලා බලන්න පුළුවන්. ගිහිල්ලා බලන්න පුළුවන් මේකේ නියම පරීක්ෂණයක්. අපි සිද්ධ කරන බටහිර විද්‍යාඥයන් වගේ තමයි අපටත් ඉතින් මේ පරීක්ෂණය කරන්න පුළුවන්. ඕන උපකරණ භාවිතයෙන් ඒවා බලනවා. ඒවා ඇහැට පේන්නේ නැති නිසා අපට පුළුවන් ප්‍රඥා ඇස ඒකත් ඇහැ. ඒකත් ඇසක්. ඒකත් අන්වීක්ෂයක් වගේ තමයි පුංචි දේවල් විශාල කරලා දකින්න පුළුවන් උපකරණයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. විශාල කරලා පෙන්නන පුංචි දෙය ඊටාම විශාල කරලා සියුම් දේවල් විශාල කරලා පෙන්නන ඇස තමයි ප්‍රඥා ඇස කියලා කියන්නේ. ඒක ප්‍රබලම ඇසක්. ප්‍රබල ඇසක් අනන්ත ඇසක් තමයි ප්‍රඥා ඇස කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රඥා ඇස විශාල ආලෝකයක්. ආලෝකයත් එක්ක තමයි මේ ප්‍රඥාව පහළ වෙන්නේ සම්බන්ධ වෙන්නේ. ඉතින් ඉර කියන්නේ ඇසක්. ඉර මේ ලෝකේ සම්පූර්ණ ලෝකෙම දිහා බලාගෙන ඉන්නේ. එයා ආලෝකයක් විහිදුවලා ලෝකයේ දකිනවා ලෝකය අවබෝධ කරගන්නවා. ලෝකේ ග්‍රහණය කරගන්නවා. ලෝකෙ ස්පර්ශ කරනවා. ඉර ලෝකේ ස්පර්ශ කරනවා. ඒකයි උණුසුම හැටියට ඒක ගහට කොළට දැනෙන්නේ. ඉතින් ඇත්තටම ඒ ඉර නිතරම ගහකොළ පිළිබඳ දැනගන්නවා. දැනගන්නවා කියන්නේ ගහකොළ පිළිබඳව විතරක් නෙමෙයි සතා සිව්පව ගැන දැනගන්නවා. දැනගැනීමේ මොකද්ද සිද්ධ වෙන්නේ? ඔවුන් කරන දේවල් දැනගන්නවා. හිතන දේවල් දැනගන්නවා. ඔවුන් බලන දේවල්, අහන දේවල්, සිතන දේවල්, කරන දේවල් හැම දෙයක්ම ඉර දැනගන්නවා. ඉරට දැනීමේ ඥාන බලයක් තියෙනවා. ඉර කියන්නේ මේ වගේ විශාල ප්‍රඥා බලයක් තියෙන වස්තුවක්. ආදිච්ච බන්ධුව කියලා බුදුහාමුදුරන්ට කියනවා. ආදිච්ච බන්ධු. ආදිච්ච කියන්නේ හිරුට. බන්ධුව කියන්නේ නෑයෙක්. ඉරේ නෑයෙක්. ඉරේ පරම්පරාවේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේලා කියලා කියන්නේ. ඉරට ඇයි මේ මොකද සම්බන්ධතාවය? ප්‍රඥාවෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඉර වගේ ප්‍රඥාවක් සියලුම සත්‍යයන් දැනගන්න පුළුවන්. සියලුම සත්‍යයන් කරන කියන දේවල් ඒවට විශේෂ සර්වඥතා ඥානෙ, අනාවරණ ඥානෙ කියලා විශේෂ ඥාන වශයෙන් හඳුන්වනවා. ඉතින් මෙතනදී ඉරිත්තේ ක්‍රියාකාරීත්වය තියෙනවා. එයා ඒ ඉර ඒ ආලෝකයක් විදිහට සමස්ත ලෝකයටම යවලා ඒ ලෝකේ දැනගන්නවා කරන කියන දේවල්. දැනගන්න පුළුවන් ඥානයක් හැම වස්තුවක්ම ස්පර්ශ කරනවා. එතෙන් ඒ ආලෝකයෙන් විතරක් නෙමෙයි සීතලෙන් උෂ්ණයෙන්ුත් දැනගන්නවා. ඒවත් ඥාන. සීතල කියන්නේ ඥානයක්. රස්නය කියන්නේ ඥානයක්, දැනීමක්. ඒ වගේනොත් මේ ඉර ලෝකේ දැනගන්නවා. ලෝකයේ ජීවත් වෙන සත්වයා කරන කියන දේවල් දැනගන්නවා. දැනගෙන ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒවට විපාක සකස් කරනවා. ඉතින් අපි කරන කියන දේවල් නැත්නම් ස්වභාව ධර්ම කොහොමද දැනගන්නේ? විපාක හැදෙන්නේ කොහොමද? සමහරට අපි අකුසලයක් මිනිමරුමක් සිද්ධ කළොත් තවත් මිනිස්සෙක් කියලා අපිව මරනවා. ඒ විපාකයට ඉරහඳ මහ පොළොව සම්බන්ධ වෙන්නේ නැද්ද? සම්බන්ධ වෙනවා. මෙතන ක්‍රියාකාරීත්වයක් එහෙම තියෙනවා. බුදුහාමුදුරෝ මාර පරාජයේදී මහ පොළොව ස්පර්ශ කරනවා. මාර එනකොට මේ මහ පොළොව දන්නවයි කියලා මං පිරුව පාරමිතා බලය. ඉතින් මහ පොළොවෙන් ආපු බලයෙන් මාරයා පරාජයටපත් වුණා කියනවා. බුදු කෙනෙක් වඩිනකොට ගස්වල වල මල් පිපෙනවා. බුදුහාමුදුර පිරිනුවන් පානකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අහන කොහොම දැනගන්නේ කියලා පිරිනුවන් පාන බව.
වනේ ගස්කොළන් වල ගස්කොළන් මලානික වෙනවයි කිව්වා. ඉතින් එහෙම දැනීමක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉරටත් මේ ලෝකේ සත්වයා කරන කියන දේවල් දැනගන්නවා, ඒවත් තැම්පත් කරගන්නවා, ඒවට අදාළ විපාකයේ සකස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒව තව තව අපි අවබෝධ කරගන්න සම්පූර්ණයෙන්ම විස්තරය මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය අපි අවබෝධ කරගන්න ඕන. ඊටම රසවත් දෙයක්. ඉතින් ඒ අවබෝධය හදාගන්න පුළුවන් පහසු ස්ථානයක් තමයි අවකාශය කියලා කියන්නේ. අවකාශය මෙතන විශාල සිද්ධාන්තයක් තියෙනවා. ඉතින් ඒක අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විදිහට මේ අවකාශයේ ආකාර පහක් අපි දැනගන්න ඕන. ඉතින් මේ පුංචි යොමු කිරීමක් අපේ සම්ප්‍රදායික දර්ශනය අලුත් කරලා ඉතින් අලුත් මාතෘකාවකට තමන්ව යොමු කිරීම තමයි මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. අවකාශය තුලට ප්‍රවේශ කිරීම. අවකාශය ගැන හිතන්න පටන් ගන්න. අවකාශය තුල මේ වස්තුව කොහොමද තියෙන්නේ? මේ වස්තුව සහ අරමුණ සහ ගහකොළ සහ අවකාශය අතර සම්බන්ධතාවය කොහොමද? ඇත්තටම ඒ වස්තුවෙන් පිටතද මේ අවකාශයේ තියෙන්නේ? වස්තුව අභ්‍යන්තරයේද මේ අවකාශයේ තියෙන්නේ? මේ වස්තුවට අවකාශය ඕනද? අවකාශයේ නැතුව අවකාශයෙන් තොරව වස්තුවකට පවතින්න පුළුවන්ද? මෙන්න මෙතනට ගිහිල්ලා තමයි මේ ගනුදෙනුව කරන්න ඕන. මෙතෙන්ට ගිහිල්ලා තමයි මේක අවබෝධ කරගන්න ඕන. මේ පළවෙනි පියවර හැටියට තමයි මම මේ කරුණු කිහිපය කියන්නේ. ඉතින් ගහක් ළඟට යන්න, ගහක් දිහා බලන්න, ගහයි අවකාශයයි අතර සම්බන්ධතාවය හිතන්න. ගහකට අවකාශයක් නැතුව පවතින්න පුළුවන්ද? අවකාශයක් නැතුව පවතින්න පුළුවන් කමක් නැහැ. ගහයි අවකාශයයි දෙකක්ද? නෑ, එකක්. ගහයි අවකාශයයි එකක්. ගහෙන් පිටතද මේ අවකාශයේ තියෙන්නේ? නෑ, ගහ ඇතුලේ මේ අවකාශයේ තියෙන්නේ. ගහ ඇතුළත තමයි අවකාශයේ තියෙන්නේ. අවකාශයේ ඇතුළට අරගෙන තමයි ගහක් උඩට යන්නේ. තියෙන අවකාශය ඇතුළට අරගත්තාම තමයි එයාට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. ගහ කොහොමද වර්ධනය වෙන්නේ? අවකාශය ඇතුළට අරගෙන තමයි එයා පුරව ගන්න. අර බැලුන් බෝලයකට හුලම් පුරවනවා වගේ. මොන බැලුන් බෝලේ මොනවද පුරවන්නේ? අවකාශය පුරවන්නේ. හුලඟ පුරවන්නේ. පුරවන්න මොකද වෙන්නේ? ඒක ව්‍යාප්ත වෙනවා. ගහත් ඒ වගේම පුම්බන්න ඕන දෙයක් තමයි ගහක් කියන්නේ. ගහකොළ කියන්නේ පුම්බන්න ඕන දෙයක්. මනුස්සයා කියන්නේ පුම්බන්න ඕන දෙයක්. සරලව ගත්තාම අපි ඒක විශාල කරන්න ඕන දෙයක්. ගහ කියන්නේ, මනුස්සයා කියන්නේ. එයා අවකාශයෙන් වර්ධනය වෙනවා. අවකාශයේ තියෙන වර්ධනය කරන ගතිය. වර්ධනය කරන ගතිය අපේ සෛලවල මේ අවකාශ බලයේ තියෙන සෛලවල අවකාශයක් තියෙනවා. මනුස්සයාගේ සෛලවල, සාක සෛලවල බලන්න අවකාශයක් කියලා දෙයක් නැද්ද කියලා. අවකාශයට වෙන් වුණු කොටසක් නැද්ද කියලා. අවකාශය ඕන. අපි දැන් හුස්ම ගන්නවා කියන්නේ අවකාශය ගන්නවා. ගහකොළලත් හුස්ම ගන්නවා. ශ්වසනයක් තියෙනවා. සත්‍යය ශ්වසනය කරනවා. ඒකෙන් තමයි මේ අවකාශය අරගෙන තමයි වර්ධනය කරන්නේ. ඉතින් මේක එකපාරම ගොඩාක් විස්තර කිව්වටම තේරෙන්නේ නැහැ. නිකම්ම විස්තර කියලා වැඩකුත් නැහැ. මේක අපි අවබෝධ කරගන්න මේ ගමනක් අරගෙන යන්නේ පියවරෙන් පියවර. දැන් ඉස්සරලා මුලේට ගියා, හදවතට ගියා, දෙක අතර සම්බන්ධතාවය පැහැදිලි කරා, දිව ගැන කිව්වා. ඔන්න දැන් ගැඹුරු තැනකට යන්න හදන්නේ. මේ තුලින් විශාල තාක්ෂණයක් උපදිනවා. නවීන ලෝකෙට එහා නවීන ලෝකෙට යන්න බැරි තැනකට අපිට යන්න පුළුවන් ඉක්මනටම. ගමන ඉක්මනින් යන්න පුළුවන්.
ඉක්මනින් දියුණු වෙන්න පුළුවන්, ඉක්මනින් බලවත් වෙන්න පුළුවන්. මේ තාක්ෂණය තමයි මේ උගන්වන්නේ. මම කිව්වා මම පටන් ගත්තම මේ මාසේ නෙළුම් මල දිහා බලලා මං කිව්වේ මේක තමයි ස්වභාව ධර්මයේ තාක්ෂණය කියලා. නිර්වාණේ තාක්ෂණික දෙයක්. ඒ කිසිවක් නැති දෙයක් නෙමෙයි. හිස් දෙයක් නෙමෙයි. නොපවත්මක් නෙමෙයි. තාක්ෂණයේ සුපිරිම තාක්ෂණයේ තියෙන දෙය තමයි නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණයට යන්න බෑ මේ තාක්ෂණය දන්නේ නැතුව. තාක්ෂණික බලය නැතුව ඉතින්ට යන්න පුළුවන් කමක් නිර්වාණපත් වුණු කෙනා ඊටාම තාක්ෂණිකයි. අන්න නිර්වාණ තාක්ෂණය තමයි මේ පියවරින් පියවරට පැහැදිලි කරන්නේ. තාක්ෂණයට තමයි අරගෙන යන්නේ. ඉතින් අපි සමාජයෙන් ඈත් වෙලා කැලේට ගිහිල්ලා එහෙම අපි සැඟවෙන එක නෙමෙයි. අපි තාක්ෂණයත් එක්ක හැප්පෙන්න ඕන. මේ තාක්ෂණයත් එක්ක හැප්පෙන්න ඕන. තාක්ෂණික රටවල් එක්ක අපි හැප්පිලා ඒවත් එක්ක ගැටිලා අපි තරඟ කරන්න ඕනේ. අපි ඉදිරියට යන්නට ඕන. ඉදිරියට යන්න පුළුවන් මේ තාක්ෂණික බලයෙන්. ඒ සඳහා තමයි මේ තාක්ෂණික විග්‍රහයක්. ස්වභාව ධර්මයේ පිළිබඳ යථාර්ථයේ සත්‍යතාවය, අපේ සත්‍යතාවය, අපේ අභ්‍යන්තරයේ තාක්ෂණික විග්‍රහ කිරීමක් තමයි මම මේ නාලිකාවෙන් සිද්ධ කරන්නේ. ඉතින් ඊළඟ දේශනාවේදී මම මේක තව ටිකක් විග්‍රහ කරන්නම්. දැන් මේ අරන් ආව තැනට තමයි නිතර එන්න ඕන. නිතර අහන්න ඕන. අහන්න තමයි සමාධිය බලව. මොකද අදිෂ්ඨාන බලයන් පිහිටුවලා තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. අහන්න තමන් තුළ බලයක් පිහිටනවා. සමාධියක් පිහිටන බලේ දීසෙන් බලය තමන්ට එනවා. හඬට අදිෂ්ඨාන කරලා තියෙන විශාල බලයක්, මේ හඬෙන් විශාල බලයක් තමන් තුළට එනවා. ඉතින් ඒ බලය තමන් තුළට ආවහම ඊළඟ සැරේ තමන්ට හොඳට ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ශ්‍රවණය කරන්න අනිවාර්යෙන් සුපිරි තාක්ෂණික තලයකට තමන්ට ගමන්